අයිබෝන් ඔබ එක්වන්නේ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම සුනේත්‍රා කුමාරි මම ආසංක දිලකරත්න ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ මෙරට 17 වන විශ්වවිද්‍යාලය ලෙස වවුනියාව විශ්වවිද්‍යාලයේ ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ. එළඹෙන උත්සව සමයේදී ජනතාවට හිඟයකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දෙන බව මුදල් ඇමති කියයි. අම්පාර දිස්ත්‍රික්කයේ බීමරදී ගැනීම සාර්ථකයි. අධිකරණ නියෝග නොතකා සෞඛ්‍ය වැඩවර්ජනය ක්‍රියාත්මක කර ඇති බවට චෝදනා. බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුට දෙවනි වරටත් කොරෝනා. ඇමරිකාවේ උද්දමනය සීග්‍රෙන් ඉහළට. මුල්ම අවධානයේ දේශීය පුවත් වෙත. සමාජ වෙනස් වීම වලට වෙනස් වන බුද්ධිමතුන් අධ්‍යාපනය තුලින් බිහි කිරීම රජයේ බලාපොරොත්තුව බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. රටක් බලවත් වීමට නම් එහි අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් විය යුතු බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ. යාපනයේ විශ්වවිද්‍යාලයට අනුබද්ධව තිබූ වවුනියා මණ්ඩපය වවුනියා විශ්වවිද්‍යාලය නමින් ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම වෙනුවෙන් පැවති උත්සවයේදී එතුමා මේ බව කියා සිටියා. වවුනියා විශ්වවිද්‍යාලය මෙරට 17 වන රාජ්‍ය විශ්වවිද්‍යාලයයි. නව විශ්වවිද්‍යාල පරිසරයට පැමිණි ජනාධිපතිතුමා සමරු ඵලකය නිරාවරණය කොට එය සිසු අයිතියට පත් කළා. යාපනයේ විශ්වවිද්‍යාලයට අනුබද්ධව ව්‍යවහාරික විද්‍යාපීඨය, ව්‍යාපාර අධ්‍යයන පීඨය සහ ඉංග්‍රීසි භාෂා ඒකකයේ සහිතව වවුනියා මණ්ඩපය ස්ථාපනය කෙරුණේ 1997 දී. එය ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කරන ලෙස සිසුන් සහ ආචාර්ය මණ්ඩලය දීර්ඝ කාලයක පටන් ඉල්ලා සිටියා. එය සැලකිල්ලට ගනිමින් වත්මන් රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරව උසස් අධ්‍යාපනයේ නගා සිටුවීමේ වැඩසටහන යටතේ දේශන ශාලා පීඨ ගොඩනැගිලි ක්‍රීඩා පිටි හා පහසුකම් සහිත සුහුරු විශ්වවිද්‍යාලයක් ලෙස වවුනියා විශ්වවිද්‍යාලය සංවර්ධනය කර තිබෙනවා. විශ්වවිද්‍යාලීය තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය හා සහජීවන මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කෙරුණේද ජනාධිපතිතුමා අතින්. තොරතුරු තාක්ෂණ පීඨ සිසුන් සමග අදහස් උවමාරු කරගත් ජනාධිපතිතුමා තමන් ලබා ගන්නා දැනුම තම ප්‍රදේශයටම ලබා දෙමින් සිදු කළ හැකි මෙහෙවර පිළිබඳ අවධාරණය කළා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සහ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ද උත්සව සභාව ඇමතුවා. කෙතරම් බාධක මැද්දේ වුවත් 2020 වසරේදී සිසුන් දසදහසක් 2021 වසරේදී 11750ක් විශ්වවිද්‍යාල ප්‍රවේශ සිසුන් සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබුණා. අපස උසස් පෙළින් පසු දරුවන් අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් නිවෙස් වලට වෙලා සිටීම කාගේත් කතා බහට ලක් වූ බරපතල ගැටලුවක්. නමුත් ඔබතුමා විසින් ඉදිරිපත් කළ සෞභාග්‍ය දැක්මේ උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති අකුරටම ක්‍රියාත්මක කරමින් විශ්වවිද්‍යාල ප්‍රවේශ කාල සීමාව මාස 6ක් දක්වා අඩු කිරීමට හැකියවීම රටක් ලෙස අප ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්. මීළඟ වසරේදී මේ මාස 6 මාස 4ක් දක්වා අඩු කිරීමට අප කටයුතු කරනවා. විශ්වවිද්‍යාලයක් විද්‍යාලයක් නොවේ. විද්‍යාලයකින් විශ්ව දැනුම තරණය කිරීම සඳහා ලැබෙන ඒ උතුම් අවස්ථාව ඔබතුමා මෙම තීරණය තුලින් ලබා දෙනවා. ඒ වගේම අප මේ විවෘත කරන අලුත් දොරටු අතිගරු ජනාධිපතිතුමා සැලසුම් කර ඇති සංවර්ධන වැඩපිළිවෙලේ සුවිශේෂ ඉදිරි ගමනට එක්වෙන විශ්වවිද්‍යාලයක් බවට පත් වෙනවා. උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා ඉල්ලා සිටියේ නේවාසිකාගාර දේශන ශාලා ඇතුළු සෑම තැනකදීම ජාතික සහජීවනය තම මිතුරාගේ හදවතේ ගොඩනැගීමට එක්වන ලෙසයි. පන්ති කාමරයේදී, නේවාසිකාගාරයේදී, ක්‍රීඩාංගණයේදී, භෝජනාගාරයේදී මේ ජාතික සහජීවනය දියුණු කිරීමට ගොඩනගන්නට එකට ක්‍රියා කිරීමට අවස්ථාවක් මම හිතන්නේ මේ විශ්වවිද්‍යාලය හරහා ලැබිලා තියෙනවා. මම දන්නවා මේ විශ්වවිද්‍යාලවල ඇතුළතදී විශ්වවිද්‍යාල කාලය පරිච්ඡේදය තුල ඇති කරගන්න බැඳුම් ඒගොල්ලෝ ජීවිතයේදම ඉදිරියට ගෙනියනවා. ප්‍රබල බැඳීම් හැටියට ඉදිරියට ගෙනියනවා. ඒ ප්‍රබලතාව, ඒ සම්බන්ධය රටේ සංවර්ධනයට වගේම සහජීවනයට විශාල පිටුහලක් වෙන බව මතක් කරන්නට අවශ්‍යයි. මම සභාපතිතුමාගෙන් ඉල්ලා සිටින අනිත් දෙක තමයි සෑම උසස් පෙළ සෑම සිසුවෙකුටම ඒ අධ්‍යාපනය ලබා ගන්නට හැකියාවක් ලබා දීමත් අපේ යුතුයකම. ඒ වගේම අපි දන්නවා විශාල මුදලක් වියදම් කළා පිට රටවල අද ඉගෙන ගන්න විශාල කොටසක් ඉන්නවා. අපිට මේ අය මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට යවා ගන්නට පුළුවන් නම් ඒ අයට රටේ ඉඳලම අධ්‍යාපනය ලබන්නටත් පුළුවන්. ඒ වගේම විශාල විදේශ විනිමයක් අපිට ඉදිරි කර ගන්නටත් පුළුවන් වෙනවා.
අමාත්‍ය ඩග්ලස් දේවානන්දා උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා යන මහත්වරුන් සහ ජනතා නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මීට සහභාගී වී සිටියා. එළඹෙන උත්සව සමයේදී ජනතාවට හිගයකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. විදේශ විනිමය ගැටලුවෙන් ජනතාවට සිදුවන බලපෑම අවම කිරීම රජයේ අරමුණ බවද අමාත්‍යවරයා කියා සිටියා. මුදල් අමාත්‍යාංශයේ අද පැවති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කෙරුණා. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව පාරිභෝගිකයින් වෙත ලබා දීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත් කළ කමිටුවේ පළමු රැස්වීමයි එහිදී පැවැතුනේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා රජය බදු සහන ලබා දුන්නද පාරිභෝගික ජනතාවට එහි වාසිය නොලැබීම පිළිබඳ අවධානය යොමු කෙරුණා. කූට වෙළඳුන් රජයේ සහන ලබා දෙන භාණ්ඩ අධික මිල ගණන් යටතේ අලෙවි කරන බවටද මෙහිදී අදහස් පළ කෙරුණා. එකම භාණ්ඩයේ මිල දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් වන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මෙහිදී පෙන්වා දුන්නා. ලසන්ත අලගිය වන්න රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මිල දර්ශනයේ ප්‍රදර්ශනය කිරීමේ අනිවාර්ය නීතිය රට තුළ ක්‍රියාත්මක නොවන බවයි. මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සම්පූර්ණ මිල දර්ශකය භාෂා තුනෙන්ම ප්‍රදර්ශනය කිරීම වෙනුවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ගණන් පමණක් හෝ ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි. අපිට මුලම අවශ්‍යතාවය තියෙන්නේ ළඟ එන සිංහල හින්දු අලුත් අවුරුද්ද සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව පාරිභෝගිකයන් වෙත ලබා දීම. ඒ කාලෙට විතරක් නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ දිගටම මේක පවත්වාගෙන යන්න. ඉතින් මේ කාර්ය ප්‍රධාන වශයෙන්ම වෙළඳ අමාත්‍යාංශ දෙකට තමයි මේ කටයුත්ත පැවරෙන්නේ. බැසිල් රාජපක්ෂ මහතා තවදුරටත් සඳහන් කළේ පාරිභෝගික අධිකාරිය විසින් දෛනිකව සෑම දිස්ත්‍රික්කයකම පවත්නා අත්‍යවශ්‍ය භාණ්ඩ පිළිබඳ වාර්තාවක් සකස් කිරීමට පියවර ගත යුතු බවයි. ආනයනික භාණ්ඩ බෙදී යාමේ විෂමතාව හඳුනා ගැනීම එහි අරමුණයි. විදේශ විනිමය හිඟේ తాවකාලික තත්වයක් බවයි මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සහ දයාසිරි ජයසේකර ලසන්ත අලගියවන්න හා කාංචන විජේසේකර යන රාජ්‍ය අමාත්‍යවරු ජනාධිපති ලේකම් ගාමිණී සෙන්රත් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. රාටිගල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. අම්පාර දිස්ත්‍රික්කයේ රජයේ වැඩපිළිවෙල යටතේ වී බිලදී ගැනීම සාර්ථකව සිදුවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. එම දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 82385ක වී වගාව සිදු කරන අතර මේ වන විට මෙට්‍රික් ටොන් 2367ක අස්වැන්නක් නෙලා අවසන්. රුපියල් 90 සිට 95 දක්වා වූ මිලකට වී කිලෝවක් මිලදී කරනු ලබන්නේ රජයේ වැඩපිළිවෙල යටතේ. කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් ගොවින් තුල ධනාත්මක ප්‍රතිචාරයක් තියෙනවා. බාධාකාරී තත්ත්වයන් ජය ගනිමින් මෙම කන්නය වගා කටයුතු සාර්ථකව වුන් සිදු කරලා තියෙනවා. මේ කාබනික පොහොර වලින් කුමි හානිය අඩු වුණා. ඊළඟට වල් පැලෑටි වර්ධනය වීම අඩු වුණා. මූණ පෙන්නන්න ඕන නිසා තමයි ගොඩක් මේ තනකොළ ටිකක් කනවා, වල් ටිකක් අර උඩ දානවා, පඹයෝ කිනි ගහනවා, ෂේර්ම කරන්නේ මේ මූණ පෙන්න ගන්න. ඒක කැමරාව උතන නැත්තම් මිනිස්සු කිරිගොවිය කිරිහලන්නේ නැහැ. ඉරිඟු ගොවිය ඉරිඟු කිරි තියන්නේ නැහැ. වී ගොවියා මේ පිදුරු කන්නේ නැහැ. මොකක් වන්නේ මේ කැමරාවක් ඉස්සරහෙන් අල්ලන්නේ නැත්තම්. අස්වැන්න අඩු වෙනකොට වී මෙල වැඩි වෙනව නිසා පාඩු අඩු. සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වැඩවර්ජනය කොළඹ දිසාධිකරණයේ වාර්ණ නියෝගය නොතකමින් අදත් ක්‍රියාත්මක කෙරුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පෙන්වා දෙන්නේ අධිකරණ නියෝග නොතැකීම අධිකරණයට කරන අපහාසයක් බවයි. එබැවින් රාජ්‍ය සේවයට ගරු කරමින් සේවයට පැමිණෙන ලෙස එම සංසදය වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. අධිකරණයේ නිකුත් කළ වාරණ නියෝගයේ ලබන 24 දක්වා බලපැවැත්වෙන බව එම නියෝගයේ සඳහන්. එහෙත් වර්ජනය හේතුවෙන් රෝගී ජනතාව අදත් දැඩි පීඩාවට පත්ව සිටියා. ඒගොල්ලෝ උදේට ඇවිල්ලා අස්සම් කරලා දවල්ට ස්ට්‍රයික් කරනවා. මොකක්ද ඒක තේරුම? කොහොමද එළවල දාන්න තියෙන්නේ? මේ දැන් ඒගොල්ලන්ට උනත් දැන් ওই ටීවී එකේ මිනිස්සු අඳවනවා කියනවා පේනවා ඇතිනේ නේද? ඒ ගැන හිතලා සානුකම්පා වෙන්න ඕනේ, අනුකම්පා සහගත වෙන්න ඕනේ. ඒවට ඒගොල්ලන්ට කවදා හරි ලැබෙයි. රජකම් කළත් කළකම් පළ දෙනවනේ. මොන වේදනාවක්ද විඳින්නේ? ඒගොල්ලෝ අපිට මෙහෙම කරනකොට අපි අසරණ වෙන්නේ. ඒගොල්ලෝ දෙමව්පියෝ ඉන්නවනේ. ඒගොල්ලෝ ඒක පොඩ්ඩක් හිතන්න ඕනේ. ඕන කෙනෙක් ඉතින් නීතියක් තියෙන රටක උසාවියේ නියෝගයට ගරු කරන්න එපා. හැමදාම බලන්න අපි ආවත් මොකක් කරේ වචල්ලන්නේවත්. දෙහි අතකන් ඉතින් ඊයේ රෑ ඉඳලා ඇවිල්ලා දුක්ඛේ තමයි ඉතින් අදත් ඉතින් කරගන්න බැරි වුණා. හරිම කනගාටුයි. වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙද සේවා, පරිපූරක වෛද්‍ය සේවා හා අතුරු සේවා ඇතුළු ඒකාබද්ධ වෘත්තීය සමිති 18ක් වැඩ වර්ජනයට එක්ව සිටිනවා. වර්ජනය හේතුවෙන් සෞඛ්‍ය සේවා රැසකට බාධා එල්ල වී තිබෙනවා. වැඩ වර්ජනය හේතුවෙන් ජනතාවට රෝහල් තුල ඖෂධ නිකුත් කිරීම සිදුවන්නේ නැහැ. ඒ සඳහා ඔසුසල් වලට අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ අනුව ඔසුසල් ආශ්‍රිතව අද දිගු පෝලිම් දක්නට ලැබුණා. ශ්‍රී ලංකාව පුරා තියෙන රාජ්‍ය ඔසුසල් ජාලය යොදාගෙන එම රජයේ රෝහල් වලින් ලබා දෙන ඖෂධ තුණ්ඩු සඳහා මුදල් අය කිරීමකින් තොරව බෙහෙත් ලබා දීම වෙනකොට කරගෙන යනවා. වාර නියෝගයක් තියෙද්දිත් මේ වැඩ වර්ධනය කරන එක හරිද? මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කරයි කියලා අපි හිතනවා. විශේෂයෙන්ම බැලු බැල්මටම අධිකරණයට අපහාස කිරීමක් සිදු වෙලා තියෙනවා කියලයි අපිට නම් පෙනෙන්නේ. තමන් සමාජිකයන්ගේ අවලාද සහ දොස් වලින් බේරෙන්න අකණ්ඩ වැඩ වර්ජනයක් අපි මේක දිවෙන පුරා සිදු කරනවා කියලා පොරටෝක් දීපු පොරවල් ඊයේ රතු කමිස ඇඳගෙන අනේ ඉතින් එහෙම කියලා ලැජ්ජාවෙන් බේරෙන්න වැඩට ආවේ නැත්තම් ඔහොමම නවතින තත්ත්වයක් උදා වෙන එක මම පැහැදිලිව කියනවා. අධිකරණ නියෝග නොතකමින් ක්‍රියාත්මක වර්ජනය පිළිබඳ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමේ සභාපති පූජ්‍ය මුරුතෙට්ටුවේ ආනන්ද හිමියන් අදහස් පළ කළා. ජීවිතයත් මරණයත් අතර සටනකදී ඉන්න රෝගියාට ජීවිත ආරක්ෂා කරන්න හෙදියගේ කාර්යය අපේ හෙදියෙක් කරනවා. වහන්සේලාට මේ වගේ වාරණයක් දැම්මොත් එහෙම වහන්සේලා ගන්න පීවර මොකක්ද? ශීතල මණ්ඩලක කවුරු බුද්ධ නීතිත් කියලා තියෙනවා නම් රාජනීතියට ගරු කරන්න කියලා වෙන මොකක්ද ආයේ? සමස්ත ලංකා හෙද සංගමයේ මාධ්‍ය හමුවක් ඇඳවමින් අද කියා සිටියේ දේශපාලන අපේක්ෂා පෙරදැරිව අත්නෝමතිකව සිදු කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් රෝගීන් දුෂ්කරතාවයට පත්ව ඇති බවයි. පසුගිය කාලෙදි දැක්කා ඔය සමහර වෘත්තීය සමිති නායකයන් රාජ්‍ය සේනාධිපති මැතිතුමත් එක්ක ඉතාමත්ම කිට්ටුවෙන් කටයුතු කරනවා. මොකද ඒ මොහොතේ හෙද සේවාව මේ ප්‍රශ්න වලට මුහුණ දෙමින් හිටියා. හැබැයි ඒ වෘත්තීය සමිති නායකයන්ට ඒ මොහොතේ ඒ ප්‍රශ්න විසඳන්න මතකයක් තිබුණේ නැහැ. ඒ ආණ්ඩු බලෙන් ගිලිහුණාට පස්සේ නැවත එදා ඒ කතා කරන්න තිබුණ ප්‍රශ්න දැන් මේ මොහොතේ දිගටම තිබෙනවා. විපක්ෂ කණ්ඩායම් වල අරමුණ ඉදිරි මැතිවරණයකදී බලයට ඒම සඳහා අවශ්‍ය කටයුතු කරන්නේ. ඒ සඳහා ඔවුන්ට පක්ෂ ඔවුන් එක්ක ගනුදෙනු කරන ඔවුන්ගේ හිතවත් වෘත්තීය සමිති සහ කණ්ඩායම් ඒ අරමුණ වෙනුවෙන් යොදවන්න කටයුතු කරනවා කියන එක මුළු රටම දන්න විශේෂයෙන්ම මේ වගේ වෘත්තීය සමිතිත් දන්න කාර්යයක්. අවුරුදු 60ට වැඩි පුද්ගලයන් අතරින් 60%ක් මේ වන විට බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. මෙතෙක් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා නොගත් පුද්ගලයන් වහාම ඒ සඳහා යොමු වන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ. මේ අතර COVID-19 රෝගයේ වැළඳුණු 1259 දෙනෙකු අද මෙරටින් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට ලබා දී ඇති සමස්ත එන්නත් මාත්‍රා සංඛ්‍යාව 3,68,19,246ක්. 1,68,26,2496 දෙනෙකුට පළමු මාත්‍රාව ලබා දී තිබෙනවා. මාත්‍රා දෙකම ලබාගත් පිරිසට 1,40,29,704 දෙනෙකු ඇතුළත්. බූස්ටර් මාත්‍රාව 59,87,46 දෙනෙකුට ලබා දී අවසන්. බූස්ටර් මාත්‍රාව 42,381 දෙනෙකුට ඊයේ ලබා දී තිබෙනවා. මේ වෙනකොට ලක්ෂ 60කට ආසන්න පිරිසක් තුන්වෙනි මාත්‍රාව ලබාගෙන තියෙනවා. ඒ වගේම තමයි අවුරුදු 12-15 අතර කාණ්ඩයේ ළමුන් සඳහා දෙවනි මාත්‍රාව ලබා දීම සඳහා අවශ්‍ය නිර්දේශ ලැබෙන තෙක් අපි බලාගෙන සිටිනවා. ඒත් එක්කම වයස අවුරුදු 12ට අඩු ළමුන්ට එන්නත ලබා දීම සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් අපි නිර්දේශයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි හිතනවා ඉදිරි සතියක පමණ කාලේ අපිට නිර්දේශයක් ලැබෙයි කියලා. මේ වන විට වයස අවුරුදු 60ට වැඩි අයගේ බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම 60%කට ආසන්නයට ඇවිල්ලා තියෙනවා. මේක ඉතාමත්ම සුබදායී ලකුණක්. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එන්නත් ලබා දීම දිවෙන පුරා සාර්ථකව ක්‍රියාත්මකයි. වේරහැර යුද හමුදා පළමුවෙනි වෛද්‍ය බලකායද එන්නත් කරන ක්‍රියාවලියට අකණ්ඩව දායක වී සිටිනවා. මේ වගේ අසංවේදකකින් නිදහස් වෙන්න පුළුවන් වෙන විදිහට මේ එන්නත ලබා ගැනීමට කරන මෙහෙවර ගැන මම ගොඩක් සතුටු වෙනවා. සෞඛ්‍ය සේවය මේ ලයි වර්ධනයක ඉන්න වෙලාවේ පොස්සස් එකෙන් කරන මේ වැඩේ ලොකු දෙයක්. මොකද මේ අවිල්ල විනාඩි 5ක්වත් ගියේ නැහැ. ලස්සනට පිළිවෙලට වැඩේ කරා. මේ කරන සේවාව නම් ඉතින් හරි විශිෂ්ට සේවාවක් කියලා තමයි කියන්න තියෙන්නේ. COVID-19 රෝගී වැළඳුණු දරුවන් දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ විභාග මධ්‍යස්ථාන 29කදී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා සාර්ථකව පෙනී සිටිනවා. PCR පරීක්ෂණ වාර්තාව හෝ ඇන්ටිජන් පරීක්ෂාවේ ප්‍රතිඵලය ලැබිලා දින 7ක් ගියාට පස්සේ මේ දරුවන්ට රෝහලෙන් නික්ම වෙලා යන්න පුළුවන්. තමන්ගේ නිවසේ ඉඳගෙන තමන්ගේ මේ විභාගයට මුහුණ දීමට හැකියාවක් තියෙනවා. ඒ අනුව මම හිතන්නේ කිසිම ගැටලුවක් මතුවුනේ නැහැ මෙතෙක්. දරුවන් ඉතාමත්ම හොඳින් සාර්ථකව විභාගයට මුහුණ දෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ සිදු COVID-19 පුද්ගල මරණ 31ක් තහවුරු කළා. ඔවුන්ගෙන් 26 දෙනෙකු අවුරුදු 60 සහ ඊට වැඩි වයස්වල පසු වූවන්. අවුරුදු 30ත් 59ත් අතර 5 දෙනෙකුද ඒ අතර වනවා. බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුට දෙවැනි වරටත් COVID-19 රෝගය ආසාදනය වී තිබෙනවා. වෛද්‍ය උපදෙස් මත ඔහු නිරෝධායනයට යොමු කෙරුණා. චාල්ස් කුමාරයා මීට දෙදිනකට පෙර බ්‍රිතාන්‍යයේ කිරීටය උසලන එලිසබෙත් මහරජිනද මුණ ගැසී තිබෙනවා. එහෙත් ඇයට කොවිඩ් පරීක්ෂණයක් සිදු කර ඇද්ද යන්න පිළිබඳව මෙතෙක් තහවුරු කර නැහැ. ජර්මනියෙන් ලෝ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා.
එම සංඛ්‍යාව 2,47,000කට අධිකයි. සිදු ඇති මරණ සංඛ්‍යාව 224ක්. ඔමික්‍රෝන් ප්‍රභේදයේ හේතුවෙන් COVID-19 රෝගයේ ශීඝ්‍ර ලෙස පැතිර යන බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. එරට සමස්ත ජනගහනයෙන් පූර්ණ එන්නත ලබාගෙන ඇති ප්‍රතිශතය 74.6ක්. ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් හඳුනා ගැන්වූ ආසාදිතයින් සංඛ්‍යාව 1,79,000කට අධිකයි. සිදු ඇති මරණ සංඛ්‍යාව 2,465ක්. මුළු ජනගහනයෙන් 64.5%කට පූර්ණ ලෙස එන්නත ලබා දී තිබෙනවා. ගත වූ පැය 24 තුළ රුසියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,97,076ක්. මරණ සංඛ්‍යාව 701ක්. එරට මුළු ජනගහනයෙන් 49.1%ක් පූර්ණ ලෙස එන්නත ලබාගෙන තිබෙනවා. දිනක් තුළ බ්‍රසීලයෙන් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 1,65,000කට අධිකයි. මරණ සංඛ්‍යාව 981ක්. සමස්ත ජනගහනයෙන් 71.4%කට පූර්ණ ලෙස එන්නත්කරණය සිදු කර ඇතැයි එරට සෞඛ්‍ය අංශ පවසනවා. සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ දැනට පවතින ගැටලු විසඳීමට පියවර ගන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ඒ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සාකච්ඡාවේදී ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමි. සාකච්ඡාව ඊයේ පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදී. නාගදීප රාජමහා විහාරස්ථානයේ පූජා භූමියක් බවට පත්කිරීමේ සන්නස්පත්‍රය ප්‍රදානය කිරීමේ උත්සවය ලබන මාර්තු මාසයේ පැවැත්වීමටද මෙහිදී තීරණය කෙරුණා. දහම් පාසල් කොඩි දිනය, දහම් පාසල් දින ජාතික උත්සවය සහ දහම් පාසල් සිසු නිපුණතා ජාතික උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. දහම් පාසල් පොත් බෙදා දීමේ ප්‍රවාහන කටයුතු සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහාය ලබා ගන්නා ලෙසයි අග්‍රාමාත්‍යතුමා මෙහිදී නිලධාරීන්ට දැනුම් දුන්නේ. තමන් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේදී ආරම්භ කළ සිව්පස ආධාර ලබා දීමේ වැඩසටහන පිළිබඳව සිහිපත් කළ මහින්ද රාජපක්ෂ මැතිතුමා දුෂ්කරතා ඇති විහාරස්ථානවල භික්ෂුන් වහන්සේ වෙනුවෙන් එම වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතු බව ප්‍රකාශ කළා. උතුරු හා නැගෙනහිර පළාත්වල පූජා භූමි හා පුරාවිද්‍යා ස්ථානවල ගැටලු निराකරණය කර ඒවායේ ශිලාලේඛන අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කළ යුතු බවද අග්‍රාමාත්‍යතුමා මෙහිදී අවධාරණය කළා. සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය නියෝජනය කරමින් මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ සීලක්කන්ද පූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ අනුනායක පූජ්‍ය මෙදගම්මුවේ විජය මෛත්‍රී යන ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුරුද්ධ දිසානායක සහ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරු අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නිශාන්ත වීරසිංහ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් පිරිසක් මීට එක්ව සිටියා. පාර්ලිමේන්තු සාර සංහිතා ශාස්ත්‍රීය සංග්‍රහයේ දෙවැනි වෙළුම පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට අද පිළිගන්වනු ලැබුවා. ඒ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පිහිටි අගමැති කාර්යාලයේදී ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය තිරසර සංවර්ධනය මැතිවරණ ක්‍රමය සහ එහි සංශෝධන පාර්ලිමේන්තු වාර්තාකරණය සහ ජනමාධ්‍ය මහජන සම්බන්ධතාව හා ශ්‍රී ලාංකීය කාන්තා දේශපාලනයේ ප්‍රවණතා යන අංශ ගණනාවක් ඔස්සේ ශාස්ත්‍රීය ක්ෂේත්‍රයේ නියෝජනය කරන විද්වතුන් රසකගේ ලිපි ග්‍රන්ථයට ඇතුළත්. පසුගිය 8 වෙනිදා එළි දක්වන ලද පාර්ලිමේන්තු සාර සංහිතා ශාස්ත්‍රීය සංග්‍රහය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංනිවේදන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක් ලෙස පුස්තකාල සහ අවශ්‍ය පාර්ශ්ව වෙත ලබා දීම ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා හා අධ්‍යක්ෂ සංනිවේදන එච්.ජි. ජනකාන්ත සිල්වා මහතා ඇතුළු පිරිස මේ අවස්ථාවට එක්ව සිටියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දුරදර්ශී නායකත්වයේ හේතුවෙන් කොරෝනා වසංගතය මෙරට තුළ පාලනය කර ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. නමුත් එන්නත්කරණය පිළිබඳව වැරදි මතවාද සමාජගත කිරීම තුළින් මෙරට සංචාරක කර්මාන්තය කඩාකප්පල් කිරීමට විපක්ෂය උත්සාහ දරන බවයි එම පක්ෂය පවසන්නේ. විපක්ෂයේ ගොඩනැගූ තර්කය තමයි ඔබට මේ වසංගතය පාලනය කරන්න හැකියාවක් වන්නේ නැහැ. මේ හෙට අනිද්දා වන විට විශාලාවක් බවට පරිවර්තන වෙනවා. රජයට පුළුවන් ද එන්නත් සොයා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන තිබෙනවාද? ලෝකේ රටවල් වලින් ශ්‍රී ලංකාව කොන් වෙනවා. මේ ආදි වශයෙන් කටමැත ගොඩවපු විපක්ෂයට අද කට උත්තර නැති වෙන්න තත්ත්වයට පරිවර්තන වෙලා තිබෙනවා. අද බලනකොට ඉන්දියාවට අපිට එහෙම යන්න පුළුවන් ගමක් ඇත්තේ නැහැ කොන්දේසි විරහිතව. ලෝකේ බොහෝ රටවල් තාමත් ඒ වගේ සංචලන සීමා දැඩි කරලා තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවේ අපට කුරුණ වසංගතය පාලනය කර ගැනීමට හැකියාවක් තිබුණේ දූරදර්ශී රාජ්‍ය නායකත්වයේ ගත්ත තීන්දුව తీරන නිසාවෙන්. දැන් විදේශික විශාල ප්‍රමාණයක් අපේ රටට එනවා. දැන් මේක නවත්තන්න හොඳම ක්‍රමේ මේ විපක්ෂයෙන් කරන චෝදනාව. එහෙම නැත්නම් ඔවුන් නොයෙකුත් මත ප්‍රචාරය කරනවා. තුනම බූස්ට් එකක් ගහගෙන ඉවරලා ගමට ගිහිල්ලා කියනවා. ඔක ගහන්න එපා. ඔකේ ප්‍රශ්න තියෙනවා. මේ මොකද හේතුව? මේ සංචාරක ව්‍යාපාරය කඩාබිඳ දාන්න. අපේ සංචාරක ව්‍යාපාරය කඩාබිඳ දැම්මොත් අපේ ආර්ථිකය අස්ථාවර වෙනවා. මේක තමයි උත්සාහය. හැබැයි විදේශිකයන් අපේ රටට එනවා. අපේ රජය පිළිබඳ රට පිළිබඳ විශ්වාසයක් කරලා ඉන්නේ. ඒ වගේම ජනතාව
ලොකු විශ්වාසයක් තියෙනවා. ඒක පෙන්වුවා එදා අනුරාධපුරයේ කල්ගාදු ක්‍රීඩාංගණයේදී. වැඩියෙන්ම ගොවි ජනතාව ඉන්න ප්‍රදේශය තා හොඳින් අපි තාම පාලනයක් සහිතව ආරක්ෂා සහිතව කරලා පෙන්වුවා. අලුත් පක්ෂයක් හදලා අවුරුදු 3කින් අපි 69 ලක්ෂයක් බලය දීලා ජනාධිපතිවරයෙක්පත් කරගෙන 3න් 2ක බලයක් තියෙන පාර්ලිමේන්තුවකුත් හැදුවා. ජනතාවගේ විශ්වාසය සිම්ම තියෙනවා. අපි ආරක්ෂා කරනවා කියන එක දන්නවා. ප්‍රවෘත්ති ප්‍රකාශ සකස් විය යුත්තේ කෙසේද? මේ පිළිබඳ අප විවිධ පාර්ශවයන්ගෙන් අදහස් විමසුවා. අද ඒ පිළිබඳ අදහස් දක්වන්නේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පති ප්‍රදීපා සමරසිංහ මහත්මියයි. සමාජ මාධ්‍යවල ගොඩාක් වෙලාවට කටකතා හෝ එහෙම නැත්නම් අසත්‍ය ප්‍රවෘත්ති පදනම් කරගනිමින් විවිධ ප්‍රචාර යන බව ඒ අනුව දිගින් දිගට මේ විදිහේ කටයුතු කිරීම නිසා ආකල්පමය වශයෙන් රෝගීව සමාජයක් ඇති වෙමින් තියෙනවා කියන එක අපිට පේන්න ලැබෙනවා. නමුත් බුද්ධිමත් ජනතාව රටේ නිවැරදි ප්‍රවෘත්ති සහ ඒ විශ්වසනීය ප්‍රවෘත්ති ලබා ගැනීම සඳහා කැමැත්තක් පළ කරනවා. ඒ අනුව සෑම රූපවාහිනී නාලිකාවකටම වගකීමක් තියෙනවා. ඊටාම ඉහළ ආචාරදන් පද්ධතියක් තුළ කටයුතු කිරීම ප්‍රවෘත්ති සැපීම සම්බන්ධයෙන්. ඒතර බුද්ධිමත් ජනතාව තාමත් රූපවාහිනී ප්‍රවෘත්ති මත රටේ තොරතුරු සහ ප්‍රවෘත්ති ලබා ගැනීමේ කැමැත්ත තියෙනවා. ඒ අනුව ජාතික රූපවාහිනිය සම්බන්ධයෙන් අපි සතුටට පත්වන්නේ මේ ආචාර ධර්ම පද්ධතියත් ඒ වගකීමත් හොඳින් හඳුනාගෙන කටයුතු කරන මාධ්‍ය ආයතනයක් විදියට. මලිතා දමිත් රූපවාහිනී භාරය යටතේ රැකවරණය ලැබූ දරුවන් දෙදෙනාට ඔවුන් පදිංචි ස්ථානයේ හිමිකම් ඔප්පුව අද ලබා දුන්නා. ජාතික රූපවාහිනිය එම දරුවන්ගේ රැකවරණය බාර ගනිද්දී එම දියණියට වයස අවුරුදු 7ක් හා පුතාට වයස අවුරුදු 3ක්. අද ඔවුන් වයස අවුරුදු 27 සහ 21 යන වයස්වල පසුවන්නන්. මීට වසර ගණනාවකට පෙර මේ පුවත වාර්තා වුණේ ගම්පහ වැලිවේරිය ප්‍රදේශයෙන්. අකුණු සැරයකින් පුංචි දරුවන් දෙදෙනෙකුට මාපිය රැකවරණය අහිමි වුණා. ඔවුන්ගේ අනාගතයේ අඳුරනවන්නට එදා ඒ දරුවන්ට මාපිය රැකවරණය සැලසීමට ජාතික රූපවාහිනිය පෙරමුණ ගත්තේ එවක සභාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ මඟ පෙන්වීම යටතේ. ජාතික රූපවාහිනියේ සම්බන්ධීකරණයෙන් බොහෝ දෙනෙක් දරුවන්ට උපකාර කිරීමට එක් වුණා. ඒ අනුව දරුවන්ට හිසට සෙවණක් ඇතුළු අවශ්‍ය බොහෝ දේ හිමි වුණා. කුඩා කල මෙම දරුවන්ට නිවස ඉදිකිරීම සඳහා පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මුලපිරුව අතර රූපසිංහ මහතා ඉඩම ලබා දී ඉතා කෙටි කලකින් එම දරුවන්ට හිසට සෙවණක් තනා දුන්නේ ජාතික රූපවාහිනිය වගකීම වෙනුවෙන් කැපවීම තවදුරටත් මූර්තිමත් කරමින්. මහා භාරකාර අරමුදලත් ජාතික රූපවාහිනියත් එක්ව මලිතා දමිත් නමින් බහරයක් ආරම්භ කළා. ඒ තවදුරටත් දරුවන්ගේ අනාගතය යහපත් කරනු සඳහායි. නිසි වයස එළඹි කල දියණිය විවාහ වුණා. මලිතාගේ විවාහය සිදු කෙරුණේ රූපවාහිනී පරිශ්‍රයේදී. ගිවිසුමට අනුව පදිංචි ස්ථානයේ හිමිකාරීත්වය නිසි වයස පැමිණි පසු දරුවන්ට පිරිනැමීම අද සිදු කෙරුණා. ඒ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේදී. හිමිකම් ප්‍රදානය කෙරුණේ රූපවාහිනී සංස්ථා සභාපති සොනාල ගුණවර්ධන සහ අධ්‍යක්ෂ ජෙනරාල් ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන් අතින්. දැන් කිරිරා. මේ සිහින දැකපුවා. නැවතත් අවධානය දේශීය ප්‍රවෘත්ති වෙත. අභාව ප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පිළිබඳ ශෝක යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින්. ඒ පිළිබඳ පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතයන් රැසක් අදහස් පළ කළා. කරුවතානායකතුමනි මාතර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මංගල සමරවීර මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාව මෙම ගරු සභාව වෙත මම ඉදිරිපත් කරනවා. 1977 සිට 94 දක්වා පැවති 17 වසරක මහජන පීඩාකාරී පාලනයට එරෙහිව විශේෂයෙන් 88 89 භීෂණයට එරෙහිව යුක්තිය සාධාරණත්වය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මේ වූ වරගලවලට සාපාද යාත්‍රාව සාර්ථක කර ගැනීමට මංගල සමරවීර මහතා එදා කළ මේවර මා මෙහිදී විශේෂයෙන්ම සිදු කළ යුතුයි. සංහිඳියාව පිළිබඳ විශ්වාසය තිබූ දේශපාලනයේදී නිර්මාණශීලී මිනිසෙක්. පසුකාලීනව මතවාදී වශයෙන් වෙනස් දේශපාලන කඳවුරු නියෝජනය කළාද මේ අනතුරුම මංගල මගේ පෞද්ගලික මිතුරෙක් වුණා. මා ජනාධිපති අපේක්ෂකගේ ඉදිරිපත් වූ 2005 ජනාධිපතිවරණයේදී මා වෙත විවිධ අභියෝග රැසක් පැමුණුණා. ඒ අභියෝග හමුවේ මාගේ ජයග්‍රහණය වෙනුවෙන් මංගල සමරවීර මහතා කළ කැපකිරීම මා මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. ਉਹ දේශපාලන ජීවිතයේ පෞද්ගලික ජීවිතයට කවගත්තේ නැහැ.
පාර්ලිමේන්තුවේ දරන දේශපාලන මතවාදය නිසා පෞද්ගලික හිතවත්කම් නැති කර ගන්න තරම් පටු මිනිහෙක් උනේත් නැහැ. මංගල දේශපාලනයෙන් ඉවත් වෙනකොට එතුමාගේ මරණයේදී වගේම මම ගොඩක් කනගාටු වුණා. ඒකට හේතු වුණේ මංගල කියන්නේ දේශපාලනයේ සිටි යුතුම දේශපාලකයෙක් වශයෙන් මම සැලකුවා. තරම් කළ යුතු සටන් වදිය හැකි ප්‍රතිවාදී. මංගල වගේ ප්‍රතිවාදී මේ දේශපාලන ලෝකයට අවශ්‍ය කරනවා. ඕක කොයිම වෙලාවකවත් දේශපාලනයේ පෞද්ගලික ජීවිතයට ගාවගෙන පරිගැනීම් කරන්න වෛර කරන්න සූදානම් නොවෙච්ච මිනිහෙක්. පාර්ලිමේන්තුවේ හෝ මහජන සභාවල අපි අතරේ තියෙන ප්‍රතිමත්මය වෙනස්කම් පැහැදිලිව විවේචනය කරගන්න ඕන. ඒවා තියුණු වෙන්නත් පුළුවන්. ඒත් මනුෂ්‍යත්වය පිළිබඳ කාරණාවලදී දේශපාලනයයි මනුෂ්‍යත්වයයි කියන්නේ දෙකක් නොවන බව මත ස්ථිර ප්‍රතිපත්තියක ඉඳගෙන ස්ථිර ස්ථාවරයක ඉඳගෙන කාටවත් දෙවෙනි වන්නේ නැතුව ඒ Taman විශ්වාස කරපු ප්‍රතිපත්තිය අකුරටම පිළිපදින්නට එතුමා කටයුතු කළා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෝගහවැව රක්ෂිතය අද දැවැන්ත අභියෝග රසකට මුහුණ දෙනවා. ඒ වන රක්ෂිතය තුළ යම්කිසි රේස් පිටියක් සකස් කිරීමේ සූදානමක් තිබෙනවා. අපි කවදාකවත් දේශපාලනේ කතා කරන්නේ මේ ශෝක යෝජනාවකදී. රනිල් වික්‍රමසිංහ අපේ හිටපු අගමැතිතුමත් ඒ ගැන ඔබතුමාත් හොඳට දන්නවා. දේශ දේශපාලනඥයෙක් හැටියට මම කනගාටු වෙනවා මේ ශෝක යෝජනා වෙලාවේදී රේස් පිටියක් ගැන හම්බන්තොට මේ කොහොම පටු දේශපාලනේ පාවිච්චි කිරීම ගැන එතුමා මම හිතන්නේ තාම උගක් කල්යයි එතුමාට ඉගෙන ගන්න. අපේ රජය කිසිසේත්ම අපේ අතිගරු ජනාධිපතිතුමා පරිසරයට හානි වෙන කිසි දෙයක් කරන්නේ නැහැ. ලංකාගම කරපු බොරු අපි දන්නවා. ඒ නිසා මේ වගේ අවස්ථාවක් කරගන්න එපා. මටත් උත්තර දෙන්න සිද්ධ වුණේ මේවා කියපු නිසා. මම දන්න මංගල සමරීර මහතුමා ඇත්ත වශයෙන්ම නිර්භීත පුද්ගලයෙක්. ගම් වතුරක් ආවම ඒකෙන් පාවෙලා යන්න හේදිලා යන්න ඉඩ දුන්නේ නැහැ. කොහොම හරි එතන ඉඳගෙන ආපහු ගම් වතුරෙන් පස්සේ වැඩ කටයුතු පටන් ගන්නයි එතුමා බැලුවේ. ඉතින් එතුමා මේ වයසේදී නැති වෙන එක විශාල පාඩුවක්. ඉතින් දේශපාලනික වශයෙන් අපි මොන දේශපාලන පක්ෂ මත දරුවත් සමහරලාට එතුමාගේ දේශපාලන දැක්ම එක්ක අදහස් එක්ක අපි එකක නොවන තැන් තිබ්බා. අපි විශ්වාස කරපු දේශපාලන අදහස් එතුමා එකක වෙච්ච නැති තැන් තිබ්බා. බෑ කෙසේ වෙතත් මම හිතන්නේ අපි මිනිස්සෙක් විදිහට එතුමාව ඉතාමත් ළඟින් අවසාන මොහොත දක්වා ආශ්‍රය කරා. සමහර වෙලාවට දේශපාලන වේදිකාවේ කතාවක් කරත් ඒ කතාවට පස්සේ අඩුම ගාන SMS එකකින් හරි නාමල් I spoke about you කියලා මෙසේජ් එකක් එවන තැනට එතුමා සමීපව අපව ආශ්‍රය කරා විතරක් නෙවෙයි ඒ වගේම නිහතමානීව කටයුතු කරා. රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත නාලන්ද එල්ලාවල මහතාගේ 25 වෙනි ගුණ සැමරුම අද පැවැත්වුණා. ඒ රත්නපුර නව නගරයේදී 1994 වසරේ පැවති මහමැතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් නාලන්ද එල්ලාවල මහතා රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසියා. 1997 වසරේ පෙබරවාරි 11 වෙනිදා කුරුවිට නගරයේදී සිදු කෙරුණු වෙඩි ප්‍රහාරයකට ලක්ව නාලන්ද එල්ලාවල මහතා අභාවප්‍රාප්ත වුණා. ගුණ සැමරුම් පැවැත්වුණේ ජනමාධ්‍ය අමාත්‍ය ඩල සලහ පෙරුම් මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍ය වාසුදේව නානායක්කාර උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර දුමින්ද දිසානායක යන මහතුරුන් ජනතා නියෝජිතයින් සහ පවුලේ ඥාතීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. නාලන්ද එල්ලාවල ඕනෑම දේශගුණයකට ගැලපෙන ඕනෑම ඍතුවක අපහසුවකින් තොරව ඉන්න පුළුවන්. කැලෙන්ඩරේ හැම දිනයකම මතුවලා පේන සුවිශේෂී චරිතයක් බබයි ඒ සමස්ත පළවෙනි ගුණ සමරුවේ පදනම් ලියවිල්ල ප්‍රකාශය බවට පත් වුණේ. මැරයන්ට සමාන මැරයන් එහෙමම ඉන්නවා. ඝාතකයන්ට සමාන ඝාතකයන් ඉන්නවා. ප්‍රචණ්ඩත්වය ඒ සමානවම පවතිනවා. නමුත් නාලන්ද කෙනෙක් නෑ. නාලන්දට සමානයෙක් නෑ. නාලන්ද තනි කඩේක් විදියට අවසන් ගමන් ගියා. එහෙනම් 50 වෙනි නාලන්ද සමරුව වෙනකොට පුද්ගලයෙක් විදියට තනි කඩව අපේ අත්තරලා ගියත් නාලන්ද දේශපාලනය තනි කඩ නොකර සිටීමේ වගකීමයි නාලන්ද ප්‍රේමීන්ට පැවරෙන ප්‍රධානම වගකීම කියලා මම ඔබට තම ගෞරවයෙන් යෝජනා කරන්න කැමතියි. මොරටුව එගොඩ යන මෝදර ඉසුරු සිරිමාවත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී තෙල්ගේ දිලාන් සමීර පීරිස් නොහොත් අබ්බා නැමැති මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මිය ගොස් තිබෙනවා. වෙඩි හුවමාරුවේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකුද තුවාල ලබා රෝහල්ගත කෙරුණා. වෙඩිහුවමාරුව සිදුව ඇත්තේ මොරටුව එගොඩ යන මෝදර ඉසුරු සිරි මාවතේ සිදු කරන ලද සංවිධානාත්මක අපරාධ හා මද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමක් අතරතුරයි. ඒ සැක කටයුතු පිරිසක් රැඳී සිටි ස්ථානයක් පරීක්ෂා කිරීමට යාමේදී මෙහිදී තුවාල ලැබූ වයස අවුරුදු 27ක් වූ අබ්බා නැමැති සැකකරු පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගියා. ඔහු විදේශයක සැඟව සිටමින් මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරයෙන් නිරත පානදුර සලිඳු නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
ඔහුට එරෙහිව මිනිමැරුම් නඩුවක් මෙන්ම කාන්තාවක් තියුණු ආයුධවලින් කපා බරපතල තුවාල සිදු කිරීමක් සම්බන්ධයෙන්ද නඩුවක් අධිකරණයේ විභාග වෙමින් පවතින බවයි වාර්තා වන්නේ. මියගිය අබ්බා නැමැති සැකකරු සමග සිටි අනෙක් සැකකරුවන්ගේ නිවෙස් පරීක්ෂා කිරීමේදී එක් අයෙකුගේ නිවසක තිබී විදේශයක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයා ගැනුණා. අවුරුදු 31ක් වයස ඇති එම සැකකරුද පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු මීට පෙර මද්‍රව්‍ය තොගයක් අධිවේගී මාර්ගය ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවටගෙන නඩු පවරා ඇති අයෙක්. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් මෙහිදී තවත් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අධිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය හා රටද ශක්තිමත් වන බව අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ඊයේ ගම්පොළ පැවති උත්සවයකට එක් වෙමින්. අධිකරණ සංකීර්ණයේ ඉදිකරුණේ ගම්පොළ නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ වැය කෙඳුරු මුදල රුපියල් කෝටි 30ක්. ඉන්ද අධිකරණයේ ශක්තිමත් වීමකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදී රටක් දියුණු වෙලා නැහැ. දැන් කිතාවත් වැදගත් අපි අධිකරණයේ ශක්තිමත් කිරීම. අපි ඒක වචනයට සීමා කරලා නැහැ. පස්වැදෑරුම් සැලැස්මක් මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. අලුතෙන් විනිශ්චයකාරවරු වැඩි කිරීම, එහා සමානවම අධිකරණ පද්ධති වැඩි කරලා අධිකරණ ප්‍රමාණය වැඩි කිරීම, යල්පැන ගිය ක්‍රම වෙනුවට නව තාක්ෂණය උපයෝගී කර ගැනීම, නීති අවම වශයෙන් 100ක් විතර සංශෝධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. 14ක් දැනට ඉවර කරලා තියෙනවා. 85 මේ අවසර අවසානයේදී අපි ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යුගමගේ රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න යන මහතුරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ඡන්දය කල් දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නැතයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. රජයේ බැතිවලන වලට බිය නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. කුරුණෑගල රත්ගල්ල ප්‍රදේශයේදී කෙරෙනු ලබන නව තාක්ෂණ ගම්මානයෙහි ඊයේ පසුරුවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව දිවයින පුරා තාක්ෂණික ගම්මාන 5ක් ඉදිකිරීමට යෝජිතයි. එහි දෙවැනි තාක්ෂණික ගම්මානයේ මේ වන අතර මීට වැය කරන මුදල රුපියල් බිලියන 8ක්. පළමු අධීරයේ වැඩ වසරක් ඇතුළත අවසන් කරනු ඇති. දෙවැනි අධීරය යටතේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් නිම කිරීමට අපේක්ෂිතයි. මේ ආසන්නයේ වයම් පළාත් සභාවේ ව්‍යාපෘතියක් වන හෝටල් පාසල ඉදිකිරීමද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. මම දැක්ක ඊයේ දිනේ සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා වැඩ ලක්ෂ්‍ය ක්‍රියාත්මක කරලා තියෙන්නේ අපේ පාක්ෂිකයන්ට වැඩ කරන්න. දැන් වැඩ ලක්ෂ්‍ය නොකර හිටියනම් කියනවා මුදල් අමාත්‍යවරයෙක් ඉන්නවා ජනාධිපතිවරයෙක් ඉන්නවා ආණ්ඩුවක් ඉන්නවා වැඩ කරන්නේ නැහැ. වැඩ කරනකොට කියනවා මේ පාක්ෂිකයන්ට වැඩ කර ඕනවා සතුටු කරවන්න තමයි වැඩ කරන්නේ. ඉතින් පැහැදිලිව අපි කියනවා අපි සංවර්ධනය කරනවා. මේ අතර වල්ලපට්ට ශාක ආශ්‍රිත පුජ්‍යල නිෂ්පාදන ආයතනයක් කලවාන අයගම පින්තැන්න වතුයාය ප්‍රදේශයේදී විවෘත කෙරුණා. ඒ බන්දුළු ගුණවර්ධන නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍ය ජානක වකුමුර මහතාගේ සහභාගීත්වයෙන් වල්ලාපට්ට ශාකයේ අනුසාරයෙන් සුවඳ විලවුන්, සුවඳ කූරු, සුවඳ කුඩු ඇතුළු භාණ්ඩ රැසක් මෙහිදී නිෂ්පාදනය කරනවා. සියලු නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළට යොමු කරන අතර එමගින් විදේශ විනිමය උපයා ගැනීම අරමුණයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට නායකයෙකු වීමට කිසිදු සුදුසුකමක් නැතයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීණී ඩයනා ගමගේ මහත්මිය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක් පැමිණුයි ඇය මේ බව ප්‍රකාශ කළේ. සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක මම හිටියා. ඒ හිටපු මාස ගානේදී මම තේරුම් ගත්තා එතුමාට ගමනක් නැහැ. එතුමා සුදුසු නායකයෙක් නෙමෙයි. එතුමාට ඇත්ත වශයෙන්ම සුදුසුකමක් නැහැ නායකයෙක් වෙන්න මේ රටේ. මේ රට පව් මේ මිනිස්සයා කවදා හරි හීනෙන් හරි හිතුවොත් මේ රටේ නායකයා වෙනවා කියලා. මේ සමගි ජනබලවේගයට වෙලා තියෙන දේ සම්පූර්ණ සමගියක අයින් කරන්න ඕන අයන්නත් දාලා අසමගි ජනබලවේගය. මොකද මේක දැන් පහට කැඩිලා. තමන්ගේ වෘත්තීය වගකීමක් ලෙස සලකන්න ඕනේ පිරිසක්. ඇයි මේ පහරට බහැලා තියෙන කියන කරුණ ගැන අපි දැඩිව අපේ අප්‍රසාදය පළ කරන්න ඕනේ. මේ පාරට බහින්න ඕන කාලවකවානුවක් නෙමෙයි. අපි දන්න වෘත්තීයවේදීන්ගේ අගය. ඒගොල්ලන් නියමාකාරයෙන් තමන්ගේ වගකීම රාජකාරී ඉෂ්ට සිද්ධ කරා නම් මේ මොහොතේ ජනතාව ගැන හිතලා මම හිතන්නේ ඒගොල්ලන්ගේ ඉල්ලීම් ප්‍රේම ඒගොල්ලන්ගේ රැකියාවේ වටිනාකම තේරුම් අරන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ජනතාවගේ සියලු දේ තේරුම් ගත්ත නායකත්වයක් අපිට තියෙනවා. ඇමරිකාවේ උද්දමනය වැඩි වී ඇතැයි එරට කම්කරු කාර්යාංශය පවසනවා. ඒ වසර 40කට පසුවයි. මේ වසරේදී 7.5% වර්ධනයක් දක්නට ලැබුණු බවයි එම කාර්යාංශය පවසන්නේ. ඒ පසුගිය වසරට සාපේක්ෂව ඇමරිකානු පාරිභෝගික මිල දර්ශකයේද ඉහළ අගයක් ගෙන තිබෙනවා. ආහාර විදුලිය නවාතැන් පහසුකම් සඳහා මිල ඉහළ යාම සහ ඉල්ලුමට සරලන සැපයුම නොමැතිවීමද උද්දමනය ඉහළ යාමට බලපා තිබෙනවා. එමෙන්ම COVID-19 වසංගතය හේතුවෙන් ගෝලීය වෙළඳපළට ඇති වූ බලපෑම පාරිභෝගික මිල දර්ශකයේ ඉහළ යාමට බලපා ඇතැයි ඇමරිකානු කම්කරු කාර්යාංශය කියා සිටිනවා. උද්දමනය පාලනය කිරීමට එරට බැංකු පොලිය ලබන මාසයේ සිට ඉහළ දැමීමට නියමිතයි. පොලිය අනුපාතය ඉහළ දැමීමෙන් එරට පුරවැසියන්ගේ වියදම්වල අඩුවීමක් බලාපොරොත්තු වන බව ආර්ථික විශේෂඥයින් කියා සිටිනවා.
ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මින් නිමාවට ගන්නවා. ආයුබෝවන්.